අපි අද කතා කරන්න යන්නේ IP ඇඩ්‍රස් ගැන. ඒතර මොකක්ද IP ඇඩ්‍රස් එකක් කියලා කියන්නේ? අපිට නෙට්වර්ක් එකක එක එක කම්පෝනන්ට් තියෙනවා දකින්න හම්බ වෙනවා. නෙට්වර්ක් එකක කම්පියුටර්ස් තියෙන්න පුළුවන්, නෙට්වර්ක් එකක ප්‍රින්ටර්ස් තියෙන්න පුළුවන්, නෙට්වර්ක් එකක ස්ටෝරේජ් ඩිවයිසස් තියෙන්න පුළුවන්, නෙට්වර්ක් ස්ටෝරේජ්. මේ වගේ එක එක ඩිවයිස් එක එක ඩිවයිසස් කනෙක්ට් වෙලා තියෙන්න පුළුවන් නෙට්වර්ක් එකකට. ගේට්වේ තියෙන්න පුළුවන්. ඔය විදිහට තියෙන්න පුළුවන්. දැන් නෙට්වර්ක් එකක තියෙන ඩිවයිස් ගාන අපිට හරියට කියන්න බෑ. නෙට්වර්ක් එකෙන් නෙට්වර්ක් එකට ඒක වෙනස් වෙනවා. එතකොට මේ ඩිවයිස් අපිට හරියට අඳුරගන්න මොනවා හරි අංක ක්‍රමයක් ඕන වෙනවා. හරියට දැන් ලොකු ටෙලිෆෝන් නෙට්වර්ක් එකක් ගත්තොත් හැම ටෙලිෆෝන් එකකටම වෙනම ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා වගේ. කම්පියුටර් නෙට්වර්ක් එකක මේ තියෙන හැම කම්පියුටර් එකක්ම වෙන වෙනම අඳුරගන්න පුළුවන් වෙන්න ඕන. ඒ අඳුරගන්න පාවිච්චි කරන ඇඩ්‍රස් එකට අපි කියනවා IP ඇඩ්‍රස් එකක් කියලා. දැන් මේ IP ඇඩ්‍රස් එකක් කොහොමද නිර්මාණය වෙන්නේ? දැන් අපි හිතමුකෝ මුල්ම කාලේ මේ IP ඇඩ්‍රස් එක අපි හිතමු හැම කම්පියුටර් එකකටම 1 2 3 4 පහ ඔය විදිහට හැදෙනවා කියලා අපි හිතමු IP ඇඩ්‍රස්. දැන් මේ විදිහට අංක දාගෙන යනකොට කම්පියුටර් වලට අංක දෙනකොට ගැටලුවක් ඇති වෙනවා එක නෙට්වර්ක් එකකින් තව නෙට්වර්ක් එකකට වෙනම අංක අඳුර ගන්න වෙනකොට. ඉතින් ඒ හින්දා ඔය අපි දැන් කතා කරන IP ඇඩ්‍රස් කියලා අංක ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට ඒ අංක ක්‍රමය ඉස්සල්ලාම මූලිකවම හඳුන්වලා දීපු අංක ක්‍රමය තමයි නම්බර් සිස්ටම් එක තමයි ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් IP version 4 කියන එක. එතකොට මේ ඇඩ්‍රස් එක බිට් 32ක් පාවිච්චි කරලා මේවා ලෝකේ තියෙන සම්මත ක්‍රමවේද බිට් 32ක් පාවිච්චි කරලා ඇඩ්‍රස් එකක් නිර්මාණය කරගන්න ක්‍රමයක් තමයි මේ IPv4 කියලා කියන්නේ. එතකොට මේකෙදි බිට් 8 ගානේ තියෙන ගෲප් 4ක් බිට් 8 ගානේ ගෲප්ස් 4ක් IP ඇඩ්‍රස් එකක් නිර්මාණය කරන්න පාවිච්චි කරනවා. බිට් 8 ගානේ 8 bit groups 4ක් මේ වැඩේට පාවිච්චි කරනවා. මේ එක 8 bit group එකකට අපි කියනවා 8 bit octet එකක් කියලා. හරි මේ එකකට අපි කියනවා 8 bit octet එකක් කියලා. එතකොට ඒ වගේ octet 4ක් එකතු වුනහම තමයි IP address එක නිර්මාණය වෙන්නේ. IPv4 කියන එක. ඒ කියන්නේ version 4 එක. මේ බිට් 8ක් පාවිච්චි කරලා අපි ලියන අංක පරාසය ගත්තොත් ඒ රේන්ජ් එක 0.8ක ඉඳලා 0.8ක ඉඳලා එකේ ඉලක්කම් 8ක් වෙනකන් යනවා. 0.8කින් පටන් අරගෙන එකේ ඉලක්කම් 8ක් වෙනකන් ඒ පරාසය අපිට ලියන්න පුළුවන්. එතකොට මේ පරාසය පටන් ගන්නෙ 10 පාදයෙන් බිඳුව සහ 255 කියන සංඛ්‍යා අතර තමයි මේ පරාසය තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට මේක කියව ගන්න ලේසි වෙන්න ඕන හින්දා මේ IP ඇඩ්‍රස් එක ඉදිරිපත් කරනවා බිට් වෙනුවට dotted decimal notation වලින්. ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යා වලින්. එතකොට IP ලිපිනයක් නිර්මාණය වෙන්නේ 0.0.0.0 ඉඳලා 255යි 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 255 දක්වා පරාසයක. එතකොට නිවැරදි IP ලිපිනයක් වෙන්න ඕන 0.255ත් අතර සංඛ්‍යා 4කින් 192යි 168යි 15යි 84 කිව්වහම මේක නිවැරදි IP ලිපිනයක්. හැබැයි යම්කිසි වෙලාවක IP ලිපිනයකට 255ට වඩා වැඩි ඉලක්කමක් පාවිච්චි කරොත් ඒ IP ලිපිනය වැරදි IP ලිපිනයක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. එහෙනම් IP ලිපිනයක නිවැරදිභාවය වළංගුභාවය අපිට තීරණය කරන්න පුළුවන් 0.255ත් අතර සංඛ්‍යා 4කින් IP ලිපිනය නිර්මාණය වෙලාද කියන එක බලලා. ඊට වඩා වෙනත් පරාස තියෙන්න බෑ.
දැන් මෙහෙම IP ලිපිනයක් බැලුවාම මේ IP ලිපින කොච්චර මේ ලිපින අතර තියෙනවද? 0.255ත් අතර ඔක්ටට් 4කින් හැදෙනකොට IP ලිපින කොච්චරක් තියෙනවද? ඉතින් සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් 2/32 වෙනි බලය තරම් ප්‍රමාණයක්. 2/32 වෙනි බලය කියලා කියන්නේ අපි දෙකේ 32 වෙනි බලය ගත්තොත් බිලියන 4කට වඩා IP ලිපින 4යි 294යි 967යි 296 තරම් ප්‍රමාණයක් IP ලිපින අපිට නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මේ ලිපින මදි වෙයි කියලා හිතලා ඇත්තටම දැන් මේ ලිපින ප්‍රමාණය ලෝකේ තියෙන හැම උපාංගයක්ම එක ජාලයකට සම්බන්ධ වුණොත් මදි වෙනවා. ඒ මදි වෙයි කියලා හිතලා තව IP version එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒක තමයි IPv6 කියලා කියන්නේ. ඒතර IPv6 කියලා කියන්නේ බිටු 128ක්. IPv6 කියන්නේ බිටු 128ක් පාවිච්චි කරලා නිර්මාණය කරන ලිපින පරාසයක්. එතකොට බිටු 128ක් පාවිච්චි කරලා නිර්මාණය කරන ලිපින පරාසයක් වුණාම 2/128 වෙනි බලය තරම් ප්‍රමාණයක්. ඒ කියන්නේ ඉතා විශාල සංඛ්‍යා පරාසයක් IPv6 භාවිත කරලා නිර්මාණය කරන්න පුළුවන්. එතකොට IPv6 ලිපිනයක ආකෘතිය IPv4 ලිපිනයකට වඩා සෑහෙන්න වෙනස්. මේ කාලේ වෙනකොට හැම පරිගණකයක්ම වගේ අන්තර්ජාලයට සම්බන්ධ වෙනකොට නැත්නම් අලුත් හැම මෙහෙයුම් පද්ධතියක්ම IPv4 වලට අමතරව IPv6 ලිපිනත් නිර්මාණය කරගන්නවා. හේතුව තමයි වර්තමානයේ වෙනකොට පරිගණක විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයට සම්බන්ධ වෙන හින්දා. එතකොට වර්තමානයේ පරිගණක ප්‍රමාණය වැඩිවීම තමයි IPv4 වලින් 6 වලට මාරු වෙන්න බලපාපු ප්‍රධාන හේතුව. ඉතින් අපි අපේ පාඩමට අදාළව අපිට කතා කරන්න තියෙන්නේ මේ IPv4 කියන එක සම්බන්ධයෙන් IPv4 ලිපින නිර්මාණය වෙන බෙදා හරින ආකාරය ගැන. IPv6 ගැන අපි කතා කරන්නේ නැහැ. ඉතින් IPv6 කියන්නේ ලිපින වර්ගයක් කියන එක ගැන මතක තියාගන්න තමයි දැනට ඕන. IPv6 ලිපිනයක ආකෘතිය කොයි වගේද කියලාත් අපි චුට්ටක් බලමු. මොකද ඒ ලිපිනය කොයි වගේද තියෙන්නේ කියන රූපය ඔයා පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන. IPv6 ලිපිනයක සාමාන්‍යයෙන් ආකෘතිය මං කිව්වා බිටු 128ක් 128 බිට් තරම් කැපැසිටි එකක් IPv6 ඇඩ්‍රස් එකක තියෙනවා. ඒක තමයි ප්‍රධාන වෙනස IPv6 ඇඩ්‍රස් එක. දැන් මේකෙදි මේ IP version 6 එක IP6 ඇඩ්‍රස් එක ඉදිරිපත් කරන්න පාවිච්චි කරන්නේ දශමය සංඛ්‍යා නෙමෙයි. IPv6 ඇඩ්‍රස් එක ඉදිරිපත් කරන්න පාවිච්චි කරන්නේ ෂඩ් දශමය සංඛ්‍යා. මොකද මේකත් අපි කලින් කතා කරන විදිහටම මේ බිටු 128 අපිට කඩා ගන්න පුළුවන් බිටු 16 කාණ්ඩ මේ විදිහට බිටු 16 කාණ්ඩ අපිට IP address එක කඩා ගන්න පුළුවන් 8කට. මේ වගේ ඒවා 8කට අපිට IP address එක කඩා ගන්න පුළුවන්. එතකොට මේ එක බිටු කාණ්ඩයක් ෂඩ් දශමය සංඛ්‍යා 4කින් නිරූපණය කරන්න පුළුවන්. ඔයා දන්නවා බිටු 4කින්
ෂඩ්දශමයේ සංඛ්‍යාවක් නිරූපණය වෙනවා කියලා. එහෙනම් අපිට ඒ වගේ කාණ්ඩ 4ක් අරගෙන ෂඩ්දශමයේ සංඛ්‍යාවක් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට උදාහරණයක් විදිහට 1.5.9.2 ඊට පස්සේ OD B8 ඊළඟට AC10 ඊළඟට FE01 ඊළඟට ඔන්න ඔය විදිහට ඊළඟට අපි හිතමු 0ම යනවා කියලා 0 0 තව කාණ්ඩ දෙකක් ඕනනේ 0 0 ඔන්න ඔය විදිහට තමයි IPv6 ඇඩ්‍රස් එකක ආකෘතිය නිර්මාණය වෙන්නේ. ඒතර IPv6 ඇඩ්‍රස් එකක් කියලා කියන්නේ ඉතා විශාල ලිපින ප්‍රමාණයක් නිර්මාණය කරන්න පුළුවන් ලිපින විශේෂයක් කියන එක ඔයා මතක තියාගන්න ඕන ප්‍රධාන වශයෙන්. දැන් අපි IPv6 වලින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා ආපහු එමු IP version 4 කියන එක ගැන කතා කරන්න. අපි ඊළඟට බලමු මේ IPv4 කියන දේ ගැන. අපි ඒක තමයි ඉස්සරහට කතා කරන එක. එතකොට ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් version 4 කිව්වහම ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් version 4 කියලා කිව්වහම මම කිව්වා මේ ඇඩ්‍රස් එකක් 32 bit capacity එකක් තියෙන ඇඩ්‍රස් එකක් bit 32ක capacity එකක් තියෙනවා පෙන්වන්න ලේසියට 8 bit octet 4කින් තමයි මේක හැදෙන්නේ. එතකොට IP address එකක් අපි සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්නේ dotted decimal notation වලින්. ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යා වලින්. එහෙම වුණාම IP address එකක පෙනුම මෙන්න මේ වගේ වෙනවා කියලා මම කිව්වා. දැන් සාමාන්‍යයෙන් මේ මම ලියලා තියෙනවා වගේ ඇඩ්‍රස් එකක් ඕගොල්ලන්ට දැකලා පුරුදු ඇති. 192යි 168යි 1යි 1 8යි 1 10යි 1 වගේ ලිපින ඕගොල්ලන්ට මතක ඇති. ඒ ඕගොල්ලොන්ගේ රවුටර් එකේ ඇඩ්‍රස් එක. එතකොට ඔයාගේ රවුටර් එක අනන්‍ය උපාංගයක් විදිහට ජාලයක් ඇතුලේ යුනික් කරගන්න පාවිච්චි කරන ලිපිනයක් තමයි මේ IP ලිපිනය. ඉතින් මේ විදිහට IP ලිපිනයක් නිර්මාණය වෙනවා. මේ IP ලිපින නිර්මාණය කරද්දී IP ලිපින විශාල ප්‍රමාණයක් අපි දැක්ක බිලියන 4කටත් වඩා IP ලිපින නිර්මාණය වෙන හින්දා ඒවා වෙනම පැහැදිලිව අඳුරගන්න ඕනකමට මේ IP ලිපින එක එක පන්ති වලට වෙන් කරගන්න. ඒකට සාමාන්‍යයෙන් IP ලිපිනයක අපිට හම්බ වෙන ක්ලාස් වර්ග පහක් තියෙනවා. A පන්තිය, B පන්තිය, C පන්තිය, D පන්තිය සහ E පන්තිය කියලා. මෙන්න මේ පන්ති පහෙන් ABC කියන පන්ති තුන තමයි සාමාන්‍ය පරිගණක ජාල නිර්මාණයට යොදාගන්නේ. D සහ E පාවිච්චි කරන්නේ විශේෂ කාර්යයන් සඳහා. දැන් එහෙම කිව්වහම ඔයාට තේරෙනවා ඇති IP ලිපින වලින් තවත් යම්කිසි ප්‍රමාණයක් විශේෂ කාර්යයන් වලට යොදා ගන්න හින්දා සාමාන්‍ය කටයුතු සඳහා යොදා ගන්න වෙන්නේ අර බිලියන 4නොත් සීමිත ප්‍රමාණයක් විතරයි කියන එක. අන්න ඒ හින්දා තමයි IP ලිපින මදි වෙලා තියෙන්නේ පරිගණක ජාල වලට සම්බන්ධ කරද්දී. කියන්නේ දැන් අන්තර්ජාලය වගේ තනි ජාලයක් ගත්තොත් අන්තර්ජාලයට සම්බන්ධ වෙන උපාංග ප්‍රමාණය ඉතා විශාලයි. දැන් අපි ගෙදරක ඉඳගෙනම උපාංග ෆෝන් එකයි ලැප්ටොප් එකයි ඩෙස්ක්ටොප් එකයි ඔන් කරොත් එක්කෙනෙක්ම ඩිවයිස් තුනකින් කනෙක්ට් වෙලා. එතකොට මේ විදිහට ලෝකෙ කොච්චර උපාංග සම්බන්ධ වෙනව ඇද්ද? අන්න එතකොට මේ IP ලිපින පරාස මදි වෙනවා. ඉතින් IP ලිපින පන්ති වලට බෙදලා තියෙන්නේ IP ලිපින පැහැදිලිව අඳුර ගන්න තියෙන උවමනාවට. දැන් අපි බලමු මේ එක එක පන්ති වල IP ලිපින කොහොමද අපි අඳුරගන්නේ කියලා. A පන්තිය කියන IP ලිපින පන්තිය ගත්තොත් මේ A පන්තිය නිර්මාණය වෙන්නේ 10යි 0යි 0 කියන IP ලිපිනයේ ඉඳලා 126යි 255යි 255යි 255 කියන ලිපිනය දක්වා පරාසය තමයි A පන්තියේ IP ලිපින පරාසය කියලා අපි හඳුන්වන්නේ.
දැන් මේ ඒ පන්තියේ IP ලිපින පරාසය මොන වගේ වැඩකටද පාවිච්චි වෙන්නේ? අපි ඒ පන්තියේ IP ලිපිනයක සාමාන්‍ය ස්වභාවය ගමු. මම මේක දශමය සංඛ්‍යාවක් විදිහට ලියා ගන්න. සෝරි, ද්විමය සංඛ්‍යාවක් විදිහට. එතකොට 10 කොහොමද අපි ලියන්නේ? බිංදුවයි 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 1යි බිංදුවයි 1යි බිංදුව බිංදුවයි 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 බිංදුව බිංදුවයි 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 බිංදුව සහ බිංදුවයි 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 බිංදුව. මේ මන් ලියලා තියෙන්නේ 10යි බිංදුවයි බිංදුවයි බිංදුව කියන IP ලිපිනය. ඊළඟට අපි ගම්මු 126යි 255යි 255යි 255 කියන IP ලිපිනය. 126 නිර්මාණය වෙන්නේ බිංදුවයි 64යි 32යි 64යි 32යි 96යි අපිට ඕන 126 96යි ඊට පස්සේ 16යි 112යි 8යි 120යි 4යි 124යි 2යි 126යි බිංදුවයි. මේ තමයි 126. 126යි 255යි මේ තමයි 255 ආය 255යි ආය 255. මෙන්න මේක තමයි IP ලිපින පරාසය අපි ද්විමය විදියට ගත්තාම. දැන් මේ ඒ පන්තියේ IP ලිපිනයක් ගත්තොත් ඒ පන්තියේ IP ලිපිනයක ප්‍රධාන ලක්ෂණය තමයි ඕනෑම IP ලිපිනයක ප්‍රධාන ලක්ෂණයක් තමයි IP ලිපිනයකින් ජාල සහ සත්කාරක කියලා ලිපින වර්ග දෙකක් වෙන් කරලා දෙනවා. දැන් මොකද්ද මේ ජාල සහ සත්කාරක කියන ලිපින වර්ගය? දැන් අපි ගත්තොත් යම්කිසි පරිගණක ජාලයක් මේ විදිහට මෙන්න මේක අපි පොදුවේ හඳුන්වනවා ජාලයක් කියලා. මේ විදිහට ජාල අපිට වෙනම කනෙක්ට් වෙනවා දකින්න හම්බ වෙනවා. මේ ජාලයට සත්කාරක නැත්තම් හොස්ට් කියන කම්පියුටර් කීපයක් තියෙන්න පුළුවන්. එතකොට මේ IP ලිපිනයකින් අපි ඉන්නේ මොන ජාලයේ මොන නෙට්වර්ක් එකේ මොන ක්ලයන්ට් විදිහටද කියන එක නිරූපණය වෙනවා. මේ IP ඇඩ්‍රස් එකකින් ඉදිරිපත් වෙන්නේ අපි ඉන්න නෙට්වර්ක් එකයි අපි ඉන්න තැනයි අපේ හොස්ට් එකයි නැත්නම් අපේ ක්ලයන්ට් නේම් එක තමයි ඒ පෙන්වන්නේ. එතකොට මේ A කියන පන්තියේ IP ලිපිනයක් ගත්තාම A ක්ලාස් එකේ IP ලිපිනයක් ගත්තාම ඒකේ ජාලය නෙට්වර්ක් එක ඉදිරිපත් කරන්න මෙන්න මේ බිට් 7 පාවිච්චි කරනවා. ඇයි බිට් 7ක් පාවිච්චි කරන්නේ? ඔයා දන්නවා 10 ඉඳලා 126 වෙනකන් සංඛ්‍යා ටික නිරූපණය කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මේ බිට් 7 විතරයි. මේ මුල තියෙන බිට් එක අපිට ඕන වෙන්නේ නැහැ ඒ පන්තියේ ලිපින නිර්මාණය කරන්න. ඒ හින්දා මෙතන බිට් 7කින් ජාල අපිට නිර්මාණය කරන්න පුළුවන්. නෙට්වර්ක් මෙච්චර ප්‍රමාණයක් ඒ පන්තියෙන් නිර්මාණය කරන්න පුළුවන්. සහ ඉතුරු ටික ඔක්කොම අපිට පාවිච්චි වෙලා තියෙනවා පේනවා ඇති ඔයාලට බිඳුවේ ඉඳලා එකේ ඉලක්කම් වෙනකම්ම සියලුම බිටු පාවිච්චි වෙලා තියෙනවා. එහෙනම් මෙතන බිටු 24ක් සත්කාරක නැත්තම් හොස්ට් කම්පියුටර් වලට මේ ඒ කියන පන්තියේ ජාලවල නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ ඒ පන්තියේ ජාල පදනම් කරගෙන 2/7 වෙනි බලය තරම් ප්‍රමාණයක් නෙට්වර්ක් හදනවා. 2/7 වෙනි බලය තරම් ප්‍රමාණයක් නෙට්වර්ක් හදනවා. හැබැයි 2/7 වෙනි බලය තරම් ප්‍රමාණයක් කියලා කිව්වට ඇත්ත වශයෙන්ම නෙට්වර්ක් හදන්නේ කීයද කියලාත් අපි බලන්න එපා. දැන් බලන්න ඔයාලට පේනවද මෙතන චූටි වැරදීමක් වුණා මේ මම පුරුද්දට මේ 10 ඉලක්කම දාගෙන 10 නෙමෙයි එතන 1 ඈ 1 ඉඳලා
මොකද අර ඒ පන්තියේ ලිපින වලට අපි සාමාන්‍යයෙන් ප්‍රයිවට් IP ගන්නේ 10 ඉඳලානේ. ඉතින් ඒකින්ද පුරුද්දට මටත් ඒක එහෙම කියුණා. හරි. එකේ ඉඳලා මෙතන 126 වෙනකන් ලිපින තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ජාල කොච්චරක් හදනවද කියන එක ගැන අපි කතා කරනකොට ඇත්තටම ජාල 2/7 වෙනි බලය කියන්නේ කීයක්ද? 2/7 වෙනි බලය කියලා කියන්නේ 127ක්. 2/7 වෙනි බලය සංඛ්‍යාන නිරූපණය කරන්න පුළුවන් 127 වෙනකන්. ඒ කියන්නේ ඇත්තටම බිඳුවේ ඉඳලා 127 වෙනකන් කියවම 128ක් කියලාම අපිට කියන්න පුළුවන්. 128ක්. හැබැයි මේ 128 මේ සංඛ්‍යා 128න් පටන් ගන්න 0.7කින් මේක ඉවර වෙන්නේ 1.7කින්. පටන් ගන්න 0.7කින් ඉවර වෙන්නේ 1.7කින්. 0.7 කියන එක අපේ ජාලයට අපේ නෙට්වර්ක් වලට පාවිච්චි කරන්නේ නැහැ අපි. නෑනේ මෙතන. පටන් ගන්න එකේ ඉඳලානේ. එහෙනම් පටන් ගන්න 0.0.0.0.0.1 ඉඳලා පටන් ගන්න. ඒ වගේම ඉවර වෙන්නේ ඉවර වෙන්නේ 1.1.1.1.1 බිඳුවෙන්. ඒ කියන්නේ මේ ඔක්කොම ඉලක්කම් එක වෙච්ච අවස්ථාව අපි පාවිච්චි කරන්නේත් නැහැ. පාවිච්චි කරන්නේ මෙන්න මේක. එහෙනම් ලිපින දෙකක් ඇත්තටම 2/7 වෙනි බලයෙන් අපිට අඩු වෙනවා ජාල නිර්මාණය කරද්දී. ඔන්න ඔච්චර ප්‍රමාණයක් තමයි ඇත්තටම ඒ පන්තියෙන් හදන්න පුළුවන් නෙට්වර්ක්. හරිද? ඒ කියන්නේ අපි බිඳුව කියන එක පාවිච්චි කරන්නේත් නැහැ. ඊට අමතරව 127 කියන එක පාවිච්චි කරන්නේත් නැහැ. ඒ ලිපින දෙක අතහැරලා 1 සිට 126 දක්වා තමයි බිටු 7ක් පාවිච්චි කරලා නෙට්වර්ක් හදන්නේ. එතකොට නෙට්වර්ක් හදන්න පාවිච්චි කරන බිටු ගාන තමයි මම ඔය කතා කරේ. ඒකේ පළවෙනි සහ අන්තිම අතාරිනවා. ඔයක වෙන්නේ ඒ පන්තියේදී විතරයි. ඒකත් මතක තියාගන්න. ඒ පන්තියේදී විතරයි ඔය පළවෙනි සහ අන්තිම බිට් එක නැත්තම් මෙන්න මේ මෙන්න මේ පරාසය නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ බිඳුවයි අන්තිම එකයි අතෑරලා. ඊට අමතරව 2/24 වෙනි බලය තරම් ප්‍රමාණයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් කියලා මං කිව්වා හොස්ට්. ඒකෙදි සේරම බිඳු වෙන වෙලාව ඔක්කොම බිඳු තියෙන වෙලාව අපි හඳුන්වනවා නෙට්වර්ක් ඇඩ්‍රස් එක කියලා. සේරම එක වෙන වෙලාව අපි හඳුන්වනවා බ්‍රෝඩ්කාස්ට් නැත්නම් විකාශන ඇඩ්‍රස් එක විකාශන ලිපිනය කියලා හඳුන්වනවා. එතකොට සත්කාරක හදද්දිත් සත්කාරක කොච්චරයිද කියලා ඔයාගෙන් ඇහුවොත් හොස්ට් කොච්චරයිද කියලා ඔයාගෙන් ඇහුවොත් ඔයා මේ නෙට්වර්ක් බිට් ටිකයි හොස්ට් බ්‍රෝඩ්කාස්ට් බිට් ටිකයි කියන අවස්ථා දෙක අතෑරලා 2/24 ඍණ 2 තරම් ප්‍රමාණයක් හොස්ට් හදන්න පුළුවන් කියලා තමයි කියන්න ඕන. ලිපින කොච්චරක් හදන්න පුළුවන්ද කියලා ඇහුවොත් 2/24 ඇඩ්‍රස් රේන්ජ් එක ඇහුවොත් 2/24 තමයි. හැබැයි possible IP addresses නැත්නම් අපිට භාවිත කරන්න පුළුවන් IP addresses කීයද කියලා ඇහුවොත් අපි කියන්නේ 2/24 ඍණ 2 කියලා. එතකොට ඒ පන්තියේදී සත්කාරක සහ නෙට්වර්ක් හොස්ට් සහ නෙට්වර්ක් දෙකේදීම දෙක අඩු කරනවා. නෙට්වර්ක් වලදී දෙකක් අඩු කරන්නේ බිඳුව මේකට අයිති නැති හින්දා, ඒ වගේම 127 මේකට අයිති නැති හින්දා. හොස්ට් වලදී දෙකක් අයින් කරන්නේ බිඳුවෙන් නෙට්වර්ක් එක නිරූපණය වෙන හින්දා, ඔක්කොම එක වුණාම ඒකෙන් බ්‍රෝඩ්කාස්ට් කියලා ඇඩ්‍රස් එකක් නිරූපණය වෙන හින්දා. අපි බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් ගැන පස්සේ බලමු. ඒ පන්තියේ ක්ලාස් A IP ඇඩ්‍රස් වල අපි දැනගන්න ඕන තව දෙයක් තමයි මේ ක්ලාස් A IP ඇඩ්‍රස් එකක සබ්නෙට් මාස්ක් එක කියලා එකක් තියෙනවා. සබ්නෙට් මාස්ක් එක කියලා එකක් තියෙනවා. ඒ සබ්නෙට් මාස්ක් එක 255යි
බිඳුව කියලා ඔයා මතක තියාගන්න ඕන. මේක 8 bit subnet mask එකක්. හේතුව පළවෙනි බිට් 8 විතරයි සංඛ්‍යා නිර්මාණය කරන්න පාවිච්චි කරන්න කියන එක තමයි එකෙන් කියවෙන්නේ. ඒ බිට් 8ම එක වුණ හින්දානේ 255 වෙලා තියෙන්නේ. ඒ අනුව මේ ඒ පන්තියේ පරිගණක ජාලයක පළවෙනි බිට් එක අපි පාවිච්චි කරන්නේ නැහැ. එතන ඉඳලා ඊළඟ බිට් 7ම අපි පාවිච්චි කරන්නේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක ඉදිරිපත් කරන්න. ඉතුරු බිට් ඔක්කොම ටික අපි පාවිච්චි කරන්නේ හොස්ට් ඉදිරිපත් කරන්න, සත්කාරක පෙන්වන්න. එහෙමනම් ඒ පන්තියේ පරිගණක ජාලයක ආකෘතිය, ඒ පන්තියේ පරිගණක IP ලිපිනයක ආකෘතිය මෙන්න මේ විදිහට නිර්මාණය වෙනවා. ඔන්න ඔය විදිහට නිර්මාණය වෙනවා. හරි, එහෙනම් අපි මතක තියාගන්න ඕනේ මේ පන්තිය IP ලිපින පටන් ගන්න 1 ඉඳලා 126 වෙනකන්. එතකොට අපි ඒකට පාවිච්චි කරන්නේ පළවෙනි ඔක්ටට් එක විතරයි. එතකොට මේ පළවෙනි ඔක්ටට් එකෙත් පළවෙනි බිට් එක අපිට මේකට වැඩේට ඕන වෙන්නේ නැහැ. බිටු 7ක් විතරයි බිට් අපි පාවිච්චි කරන්නේ. ඒකෙන් අපි ජාලයේ නෙට්වර්ක් එක හඳුනා ගන්නවා. ඉතුරු ටිකෙන් අපි හඳුනා ගන්නවා හොස්ට් එක. එතකොට නෙට්වර්ක් එක හඳුනා ගන්න බිට් 7යි. හැබැයි ඒකෙන් අපි දෙකක් අයින් කරනවා. හේතුව තමයි ඔක්කොම බිඳුව වෙන වෙලාව බිඳුව කියන එක අපි ජාලයක් විදිහට සලකන්නේ නැහැ. ඒ වගේම ඔක්කොම එක වෙන වෙලාව 127ත් අපි ඒ පන්තියේ ජාලයක් විදිහට සලකන්නේ නැහැ. පළවෙනි බිටුව අතහැරිනවා. එතකොට අපිට 2 7 වෙනි බලයෙන් දෙකක් අඩු කරාම එන තරම් ජාල ප්‍රමාණයක්, ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් 126ක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම හොස්ට් කම්පියුටර් 224 ඍණ 2 තරම් ප්‍රමාණයක් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මේකේ ජාල ලිපිනේ ආකෘතිය ඔන්න ඔය වගේ අපිට දකින්න හම්බ වෙනවා. ඊළඟට අපි බලමු B පන්තියේ ජාල කියන જાතිය. B class. class B එකේ IP address පටන් ගන්නෙ 128 ඉඳලා. එතකොට ඔයාට ගැටලුවක් එන්න පුළුවන් 127ට මොකද උනේ කියලා. ඒකට මොකද උනේ කියලා මම මේ ටික කියලා ඉවර වුණාම කියන්න. එතකොට 128න් පටන් ගන්න මේ IP ලිපින ඉවර වෙනවා 191කින්. 255යි 255යි 255 කියන පරාසයෙන් තමයි මේ IP ලිපින ආරම්භ සහ අවසාන වෙන්නේ. දැන් අපි මේකේ ආකෘතිය බැලුවොත් බයිනරි ෆෝමැට් එකෙන් 128 අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. 128යි බිඳුවයි බිඳුවයි බිඳුව ඉඳලා 191යි. 191 කියන එක අපි නිර්මාණය කරොත් 1.1.1.1.1.1 කියලා ලියන්න පුළුවන්. 255 කියන්නේ ඔක්කොම එක වෙනවා කියන එක. 1.1.1.1.1.1.1.1.1.1.1. දැන් මේ IP ලිපිනය දිහා බැලුවහම මේ දීලා තියෙන බයිනරි ෆෝමැට් එක දිහා බැලුවහම පළවෙනි ඔක්ටට් එකේ අපි පළවෙනි ඔක්ටට් එකනේ මම කිව්වේ මේ පාවිච්චි කරනවා කියලා ක්ලාස් එක අඳුරගන්න. පළවෙනි ඔක්ටට් එකේ ඔයාට පේනවා ඇති මෙන්න මේ බිට් ටික විතරයි වෙනස් වෙන්නේ 128 ඉඳලා 190 වෙනකන් 91 වෙනකන් සංඛ්‍යා නිර්මාණය කරන්න. මුල තියෙන බිට් 6 විතරයි ඕන වෙන්නේ 128 ඉඳලා කියන්නේ 129 30 ඒ විදිහට 191 වෙනකන් වෙනස් කරන්න ඕන වෙන්නේ මේ ටික විතරයි. ඊට අමතරව B පන්ති IP ලිපිනයක නෙට්වර්ක් වලට දෙවනි ඔක්ටට් එකේ තියෙන බිට් ටිකත් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඇත්තටම මෙන්න මේ ටිකෙන් තමයි ක්ලාස් B පන්තියේ නෙට්වර්ක් ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම්
මෙතන 8යි මෙතන 6යි කියන්නේ බිට් 14ක් අපිට පාවිච්චි කරන්න පුළුවන් නෙට්වර්ක් වලට. එහෙනම් ඇත්තටම කියනවා නම් 214 වෙනි බලය තරම් ප්‍රමාණයක් නෙට්වර්ක් මේකේ තියෙනවා. මේකෙදි අපි දෙකක් අයින් කරන්න ඕන නැහැ. මේක 128න් පටන් අරන් 191න් ඉවර වෙනවා කියන්නේ ඒ ප්‍රමාණය 214ට සමානයි. ඒ ලිපින ප්‍රමාණය. ඊළඟට ඉතුරු ටික මේකේ ඉතුරු ටික ඒ කියන්නේ මෙන්න මේ තියෙන බිට් 16 අපි පාවිච්චි කරන්නේ සත්කාරක නැත්තම් හොස්ට් පරිගණක වලට 16 bit host. එතකොට 14 bit network තියෙනවා 16 bit host තියෙනවා. එතකොට කොච්චරක් host පුළුවන්ද කියලා අහුවොත් අපි කියන්නේ 2.16-2 තරම් ප්‍රමාණයක් host පරිගණක පාවිච්චි කරනවා කියලා. මොකද ඔක්කොම බිඳු වෙන වෙලාව අපි කියන්නේ network address එක, ඔක්කොම එක වෙන වෙලාව අපි කියන්නේ broadcast address එක කියලා. ඉතින් මේ දෙක අයින් වෙනවා. හැබැයි මේකෙදි නෙට්වර්ක් වල දෙකක් අයින් වෙන්නේ නෑ අර කලින් එකේදී වගේ. අපි කලින් එකේදී එහෙම කිව්වා. නෙට්වර්ක් වලත් අපි දෙකක් අයින් කරලා තමයි අතරම කියන්නේ. සාමාන්‍යයෙන් මේ B පන්තියේ IP address එකකට සම්බන්ධ subnet mask එක කියලා එකක් තියෙනවා. ඒකත් අපි මතක තියාගමු. subnet mask එක ඒක 255යි බිඳුවයි බිඳුව කියලා අපි හඳුන්වනවා. මේක 16 bit subnet mask එකක්. subnet mask එකේ භාවිතය ගැන අපි තව පස්සේ කතා කරමු. දැන් මේ IP address එකක් හැදෙන්නේ පළවෙනි bit දෙක පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟ පළවෙනි bit දෙක පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟ bit 14 network වලට. ඊළඟ bit 14ම network වලට. එතන ඉඳලා ඉතුරු ටික තමයි host වලට යන්නේ. ඉතුරු ටික ඔක්කොම host වලට යනවා. එහෙනම් B පන්තියේ network එකක ආකෘතිය ඔන්න ඔය වගේ කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ C පන්තිය කියන එක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. C පන්තියේ IP ලිපින නිර්මාණය වෙන්නේ 192.0.0.0 ඉඳලා 223යි 255යි 255යි 255 වෙනකම්. ඔන්න ඔය පරාසය ඇතුලේ තමයි C පන්තියේ IP ලිපින තියෙන්නේ. දැන් මේකේ අපි බයිනරි ෆෝමැට් එක බැලුවොත් 192යි බිඳුවයි බිඳුව කියන IP ලිපින වලින් පටන් ගන්නවා 223යි 223 192යි මේ දෙකට මේක આવොත් 224යි මේ ටික එක වුණොත් 223යි 1 මෙතන බිඳුවක් මදි මෙන්න මෙතන බිඳුවක් මදි වෙලා තියෙනවා 3යි බිඳුවයි තිතක් ඔහොම එන්න ඕන 1 මෙතනත් මදි වෙලා දෙන 1 වෙන්න ඕන තිතක් 1 වෙන්න ඕන මෙන්න මෙහෙම නිර්මාණය වෙනවා දැන් ඔය මේක දිහා බැලුවොත් ඔයාට හොඳට පේනවා 192 ඉඳලා 223 කියන සංඛ්‍යා අතර වෙනස්කම් වලට පාවිච්චි වෙලා තියෙන්නේ ඇත්තටම මෙන්න මේ බිට් 5 විතරයි. මේ බිට් 5 විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මුල 1 බිඳුව හැම වෙලාවෙම 1 බිඳුවම තමයි. ඔයාලට ඒක බලන්න පුළුවන් ඕන නම් 192 93 94 95 200 221
222 223 ඔය ඕනම සංඛ්‍යාවක ද්විමය නැත්නම් බයිනරි ඉදිරිපත් කිරීමේ පළවෙනි බිට් තුන ওই විදිහට තමයි තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් පාවිච්චි කරලා තියෙන්නේ ඊළඟ බිට් 5 විතරයි. අන්න එහෙම බැලුවහම මේ C පන්තිය IP ලිපිනවල ඔය බිට් 5යි ඊළඟ බිට් 16යි කියන මෙන්න මේ ඔක්කොම පාවිච්චි කරනවා නෙට්වර්ක් එකට. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් බිට් මෙතන 16යි මෙතන 5යි කියන්නේ බිට් 21ක් පාවිච්චි කරනවා නෙට්වර්ක් වලට. මේ බිට් 8 විතරයි පාවිච්චි කරන්නේ හොස්ට් වලට. ඒ කියන්නේ දෙකේ 21 තරම් ප්‍රමාණයක් මේකේ නෙට්වර්ක් තියෙනවා. දෙකේ 8-2 තරම් ප්‍රමාණයක් මේකේ හොස්ට් තියෙනවා. දැන් අපිට මේ ඇඩ්‍රස් තුන අතර සංසන්දනය කරනකොට දැක ගන්න හම්බෙච්ච දෙයක් තමයි A පන්තියේ නෙට්වර්ක් අඩුයි හොස්ට් වැඩි. B පන්තියේ ආසන්න වශයෙන් සමසමව තියෙනවා. ඒ වගේම C පන්තියේ නෙට්වර්ක් වැඩි හොස්ට් අඩුයි. එතකොට පරිගණක ජාලයක් විශාල හොස්ට් ගානකින් සමන්විතයි නම් හොස්ට් ගොඩාක් තියෙන ලොකු නෙට්වර්ක් එකක් නම් හරියට ඉන්ටර්නෙට් එක වගේ. ඉන්ටර්නෙට් එකේ තියෙන සත්කාරක හොස්ට් තමයි වැඩිපුර තියෙන්නේ. එවනම් ඒ වගේ නෙට්වර්ක් එකක් හදන්න පාවිච්චි කරන්නේ ඒ පන්තිය ජාලය. හරියට අපේ ගෙදර හදාගන්න පරිගණක ජාලය වගේ එකක්. අපේ හොස්ට් ගොඩක් නැහැනේ. කම්පියුටර් 5යි 6යි උපරිම 10ක්. 10ක් තියෙන්නේ නැහැනේ ගෙදරක. ඒ වගේ වෙලාවක අපිට අඩු හොස්ට් ගාණක් තමයි ඕන වෙන්නේ. එතකොට සුදුසු C පන්තිය ජාලයක් කියන එක මතක තියාගන්න. එහෙනම් ජාල වර්ග කරලා තියෙන්නේ අන්න එහෙමයි. දැන් මේ C පන්තිය ගැන තව ටිකක් කතා කරනකොට C පන්තියට ආවේනික සබ්නෙට් මාස්ක් එකක් තියෙනවා. ඒක තමයි 255යි 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 බිඳුව කියන සබ්නෙට් මාස්ක් එක. මේක අපිට ඉස්සරහට ඕන වෙනවා. මෙයා 24 bit subnet mask එකක් කියලා මතක තියාගන්න. A පන්තියට 8 bit එකක්, B පන්තියට 16 bit එකක්, C පන්තියට 24 bit subnet mask එකක් විදිහට subnet mask වෙන් වෙනවා. එහෙන් බැලුවාම C පන්තියේ IP address එකක පළවෙනි bit 3 අතාරිනවා. එතන ඉඳලා bit 21ක් නෙට්වර්ක් වලට පාවිච්චි වෙනවා. නෙට්වර්ක් වලට පාවිච්චි වෙනවා බිට් කීයක්ද 21ක්. ඉතුරු බිට් 8 තමයි හොස්ට් වලට පාවිච්චි වෙන්නේ. ඔන්න ඔය ආකෘති ටික මතක තියාගන්න ඕන. ඊළඟට ක්ලාස් D ගැන කතා කරොත් ක්ලාස් D එක ගැන කතා කරොත් D ඇඩ්‍රස් එකක් පටන් ගන්නෙ 224යි 0.0.0 ඉඳලා 239යි 255යි 255යි 255 වෙනකම් පරාසය. මේක සාමාන්‍යයෙන් සබ්නෙට් මාස්කින් එකක්. ඊට පස්සේ host ID network ID එහෙම කියලා වෙනස් කරන්නේ නැහැ. ඒක හින්දා ඒකේ වෙන අපි හැදෙන ආකෘතියක් ගැන කතා කරන්නේ නැහැ. මේ වගේ දේවල් අපිට මේ D පන්තියේ IP ලිපින පරාසය මල්ටිටාස්කින් වලට, ඒ කියන්නේ බහුකාර්ය කටයුතු වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේවා කිසිම වෙලාවක වෙන ජාල, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි නිර්මාණය කරන ජාල වලට අපි දාන්නේ නැහැ. නමුත් අපි මොනවා හරි වැඩක් කරනවා නම් ඒ වගේ දේවල් වලට බහු කටයුතු වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි මොකක් හරි උපාංගයක් අලුතෙන් හදනවා නම් ඒකට දාලා බලන්න පුළුවන් මේක. ඒක මල්ටිටාස්කින්. සහ E පන්තියේ IP ලිපින විශේෂයෙන් වෙන් කරලා තියෙන්නේ එක්ස්පෙරිමන්ට් නැත්නම් ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් වලට. මොනවා හරි දේවල් ඩෙවලොප් කරනවා නම් මේ IP ඇඩ්‍රස් පාවිච්චි කරාට ඉන්ටර්නෙට් එක ඇතුලේ අපිට ඒවා පැටලෙන්නේ නැහැ, මර්ජ් වෙන්නේ නැහැ.
එතකොට මේකෙදි පටන් ගන්න IP address 240 ඉඳලා 255යි 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 255 වෙනකම්. මේ ලිපින පාවිච්චි කරන්නේ ඩෙවලොප්මන්ට් පර්පස් වලට. ඔන්න ඔහොම තමයි අපිට IPv4 version 4 ලිපින වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟට කතා කරමු තව ඇඩ්‍රස් જાතියක් තියෙනවා loop back address කියලා. ඒ කියන්නේ ඔය කතා කරපු පන්ති පහට අමතරව තව පන්තියක් නෙමෙයි ඇත්තටම මේක. අපි ඒවට හඳුන්වන්නේ loop back නැත්නම් classless IP එකක් කියලා. මේකට අපි කියන්නේ classless පන්ති රහිත IP ලිපිනයක්. මේ classless IP range එක නැත්නම් loop back IP range එක පටන් ගන්න 127.0.0.0 ඉඳලා 127යි 255යි 255යි 255 වෙනකම්. එහෙනම් ඇත්තටම කියනවා නම් මේක පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ ටික විතරයි ඇඩ්‍රස් හදන්න 224 වෙනි බලය තරම් ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් ඇඩ්‍රස් මිලියන 16කට වඩා මේකෙදි නිර්මාණය කරගන්න පුළුවන්. මේවා පාවිච්චි කරන්නේ අපි කියන්නේ මේවා වෙන් කරලා තියෙන්නේ inter NIC concept එකෙන් වගේම මේක අපි පාවිච්චි කරන්නේ network card test කරන්න. testing network card. මේක සාමාන්‍යයෙන් අපි local host කියලාත් හඳුන්වනවා. අපිට ethernet card එකක් ඒකේ drivers හරියට වැඩ කරනවද ඊළඟට physical network එකක් නැතුව අපිට මේක virtually check කරගන්න ඕන නම් ඒ වගේ වෙලාවක අපිට IP address එකක් assign කරගන්න ඕන විදිහට බෑ. අන්න එහෙම වෙලාවක network card එක ඒකේ drivers software network එකකට අදාළ check කරගන්න local host විදිහට local host එකක් විදිහට අපේ කම්පියුටර් එක ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් ඇඩ්‍රස් පරාසයක් තමයි මේ loop back address කියලා කියන්නේ. එතකොට එක Windows version වල මේක පාවිච්චි වෙන හැටි වෙනස්. ඔයාගේ කාඩ් එකත් එක්ක මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඇඩ්‍රස් එක අපි සාමාන්‍යයෙන් ජාල නිර්මාණය කරන්න පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ප්‍රධාන වශයෙන් මේක පාවිච්චි කරන්නේ network card testing network card. හරිද? network card වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේවට local host IP කියලාත් කියනවා. පන්ති රහිත classless IP කියලාත් කියනවා. loop back address කියන වචන තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට අපිට IP ලිපින පරාසය ගැනම කතා කරන්න හම්බ වුණා. ඒකෙදිත් ඔයාලට දැන් ගැටලුවක් ඇති 0.0.0 ඉඳලා 255යි 255යි 255 වෙනකන් ලිපින පරාසයම අපි අතෑරියා. මේ ලිපින පරාසයත් කිසිම ජාලයකට අයිති නැති මේවා invalid IP address. මේ ලිපින එකක්වත් අපි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මෙතනත් මිලියන 16කට වඩා ලිපින අයින් වෙනවා. දැන් අර බිලියන 4ට මොකද වුනේ කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ බිලියන 4ෙන් මිලියන 16ක් මුල අයින් වෙනවා. 16කට වැඩි. loop back වලට තව මිලියන 16ක් අයින් වෙනවා. ඊට පස්සේ 224 ඉඳලා 255 වෙනකන් D සහ E පන්ති වල IP ලිපින ටිකත් මේ බිලියන 4ෙන් අයින් වෙනවා. ඒකට සාමාන්‍ය ජාල වලට පාවිච්චි කරන්න හම්බ වෙන්නේ ඉතුරු ටික විතරයි. පැහැදිලිද? සාමාන්‍ය ජාල වලට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ABC පන්ති වල ඒවා විතරයි. ඉතින් IP ලිපින මදි වෙන එක සාධාරණයි. ඒ හින්දා තමයි IP6 version වලට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඔය කතා කරේ IP ලිපින හඳුනා ගන්න හැටි ගැන. IP ලිපිනයක් අපිට ඍජුවම හඳුනා ගන්න පුළුවන් ඔන්න ඔය ක්‍රමය පාවිච්චි කරලා.
දැන් අපි පොඩි උදාහරණයකින් පැහැදිලි කරගම්මු IP ලිපිනයක් ජාලයකට පැවරෙන්නේ කොහොමද? මම සරල උදාහරණයක් විදිහට පරිගණක ජාලයක් ගන්නවා. අපි හිතමු යම්කිසි රවුටරයක් හරහා wide area network එකකට කනෙක්ට් වෙලා තියෙන local area network එකක්. කම්පියුටර් 4කින් සමන්විතයි. කම්පියුටර් 4කින් සමන්විත local area network එකක්. මේ හැම කම්පියුටර් එකකටම IP ලිපිනයක් ගානේ අනන්‍යව ඕන වෙනවා. දැන් අපි නිකන් මේක අපේ ගෙදර තියෙන ආකෘතිය කියලා හිතාගමු. මේක ගෙදර තියෙන ආකෘතිය වුණා නම් ඔයගොල්ලෝගේ ගෙදර තියෙන්නේ Wi-Fi router එකක්. එහෙමනේ සාමාන්‍යයෙන් ගෙවල් වල තියෙන්නේ Wi-Fi router එකක් තියෙනවා. මේකට ඉන්ටර්නෙට් කේබල් එක ගහලා තියෙනවා. ඒ කියන්නේ එතනින් ඉන්ටර්නෙට් ඔයාලට හම්බ වෙනවා. මේකෙම ඔයාට කම්පියුටර් කනෙක්ට් කරගන්න අවස්ථාව හම්බ වෙනවා. සාමාන්‍යයෙන් මේ රවුටර් එකක රැහන් නැත්නම් කේබල් පාවිච්චි කරලා කම්පියුටර් 4ක් හයි කරන්න SLT බ්‍රෝඩ්බෑන්ඩ් වල නම් තියෙනවා. 4G රවුටර් වල වගේ නම් එකයිද කොහෙද තියෙන්නේ මට මතක හැටියට. ඒකම ඔයාට වයර්ලස් සම්බන්ධතාවය තියෙන හින්දා ලැප්ටොප් මොබයිල් ෆෝන් වගේවත් හයි කරන්න පුළුවන්. ලැප්ටොප් ඒ වගේම මොබයිල් ෆෝන් වගේවත් Wi-Fi වලින් කනෙක්ට් කරන්න පුළුවන්. දැන් IP ඇඩ්‍රස් එකක් මේවට පැවරෙන්න ඕන. මේ හැම කම්පියුටර් එකකටම IP ඇඩ්‍රස් එකක් ගන්න එන්න ඕන. එතකොට මේ IP ඇඩ්‍රස් එක කොහොමද පැවරෙන්නේ? මොකද ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන වෙලාවකදී ඔයා කවදාවත් IP ඇඩ්‍රස් එකක් දදා ඉන්නේ නැහැ. නේද? ඔයා කොයිම වෙලාවකවත් IP ඇඩ්‍රස් දාලා මේ කම්පියුටර් වලට කනෙක්ට් වෙන්නේ නැහැ කියලා ඔයා දන්නවා. කවදාවත් ඔයා IP ඇඩ්‍රස් දාන්නේ නැහැ. හැබැයි මේ කම්පියුටර් වලට IP ඇඩ්‍රස් එකක් පැවරෙනවා. දැන් මම මගේ පරිගණකය සම්බන්ධ කරගෙන ඉන්නවා පරිගණක ජාලයකට. මම කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරගෙන මේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ IP config කියලා ගැහුවොත් මෙන්න මෙතන පෙන්නනවා තොරතුරු ටිකක්. උඩින්ම IPv6 ඇඩ්‍රස් එක පෙන්නනවා. ඒක ගැන අපි අමතක කරමු. IPv4 ඇඩ්‍රස්, subnet mask, default gateway. කීයක් පෙන්නනවද? දේවල් 3ක් පෙන්නනවා. මොනවාද පෙන්නන දේවල් 3 මේ ජාලයට අදාළව? දැන් මම මෙන්න මෙයා කියලා හිතමු. මට පෙන්නනවා IPv4 subnet mask, IPv4 address, subnet mask, ඒ වගේම තව ඒකේ අපිට රිසල්ට් එකක් විදිහට පෙන්නනවා default gateway. දැන් බලන්න මෙතන මොනවද පෙන්වන්නේ කියලා. මෙතන පෙන්වන දේවල් ගත්තොත් IPv4 address එක විදිහට පෙන්නනවා 192.168.46.203. 192.168.46.203. subnet mask එක විදිහට පෙන්නනවා 255.255.255. default gateway එක විදිහට පෙන්නනවා 192.168.46.31. default gateway එක විදිහට පෙන්නනවා. ඊළඟට මම මෙතන ආපහු IP config all කියලා ටයිප් කරලා එන්ටර් කරනවා. තව වැඩිපුර ඩීටේල් ටිකක් අපිට දැන් බලන්න හම්බ වුණා. IP address all command එක යටතේ මගේ කම්පියුටර් එකට මම තව දෙයක් මෙතනින් පෙන්වන්න යන්නේ Ethernet adapter එකක් තියෙනවා. ඒ කියන්නේ මට කේබල් එකකින් ඉන්ටර්නෙට් යන්න පුළුවන්.
media disconnected. ඒ කියන්නේ ඒකට හයි කරලා නැහැ මොනවා. මේක ඊට පස්සේ wireless LAN adapter එකක් තියෙනවා connection 1 කියලා connect වෙලා නැහැ. wireless LAN adapter එකක් තියෙනවා connection 2 කියලා connect වෙලා නැහැ. media status disconnected. wireless LAN adapter Wi-Fi කියලා එකක් තියෙනවා. ඒක connect වෙලා කියලා detail ගොඩක් පෙන්නනවා. Bluetooth network එක තියෙනවා disconnected තියෙනවා. දැන් connect වෙලා ඉන්නේ මම Wi-Fi වලින් කියන එක ඒකෙදි පැහැදිලි. දැන් මේ Wi-Fi කියන ගොඩේ මේ Wi-Fi connect වෙලා තියෙන ටිකේ තව ටිකක් විස්තර අපිට බලන්න පුළුවන්. physical address එක කියලා එකක් හම්බ වෙලා තියෙනවා. මොකද්ද මේ physical address එක කියලා කියන්නේ? මගේ මේ laptop එකේ physical addresses ගොඩක් තියෙන්න පුළුවන්. මගේ මේ laptop එකේ physical address ගොඩක් තියෙන්න පුළුවන්. මේ detail ටික මුල ඉඳලා බලාගෙන එනකොට ඔයාට පෙනෙයි මෙතනක් තියෙනවා physical address එක. මේ තියෙන physical address එක. ඒක මගේ Ethernet adapter එකේ physical address එක. Ethernet adapter එක කියන්නේ මගේ network card එකේ address එක. මේක virtual adapter එකක් තියෙනවා Microsoft Wi-Fi ඒකේ. මේක ඒ කියන්නේ virtual adapter දෙකක් මගේ තියෙනවා 1 2 කියලා. ඒ දෙකේ physical address දෙක. මේ මගේ Wi-Fi card එකේ address එක. සහ මේ තියෙන්නේ මගේ Bluetooth card එකේ address එක. එහෙමනම් කම්පියුටර් එකක් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන media interface එක අඳුරගන්න ඉන්ටර්ෆේස් එක අඳුරගන්න තමයි ওই physical address පාවිච්චි කරන්නේ. අපි ඒවට තමයි MAC address කියලා කියන්නේ. එතකොට MAC address මගේ තියෙනවා Ethernet card එකට තියෙනවා Ethernet MAC address එක තියෙනවා Wi-Fi MAC address එක තියෙනවා ප්‍රධාන වශයෙන් Bluetooth MAC address එක තියෙනවා. එතකොට මගේ කම්පියුටර් එකේ MAC address 3ක් තියෙනවා කියන එක පැහැදිලි. ඒකෙන් මේ වෙලාවේ මම Wi-Fi කියන එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් Wi-Fi වලින් මම මේකට කනෙක්ට් වුණාම මට හම්බ වෙලා තියෙන IP address එක 192.168.46.203. මේ තියෙන්නේ ඒක ගැන කියලා. මට හම්බ වෙලා තියෙන IP address එක තමයි මේක. මගේ subnet mask එක තමයි මේක. ඒ වගේම මම සම්බන්ධ වෙලා ඉන්න gateway එක තමයි මේක. දැන් මම මගේ කම්පියුටර් එකේ ලිපින ටික දැනගත්තා. මොකක්ද මේ gateway කියලා කියන්නේ? මගේ පරිගණක ජාලය ඇතුලේ මම පරිගණක ටික මධ්‍යගතව සම්බන්ධ කරගෙන ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන උපාංගය තමයි gateway එක කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේක. එහෙනම් මේකට පැවරිච්ච IP ලිපිනය තමයි 192.168.46.31 කියලා කියන්නේ. මගේ කම්පියුටර් එකට පැවරිච්ච IP ලිපිනය තමයි 203 කියලා මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ වෙලාවේ මම මගේ ෆෝන් එකත් කනෙක්ට් කරගෙන ඉන්නවා මේ නෙට්වර්ක් එකට. ෆෝන් එකටත් මට IP ඇඩ්‍රස් එකක් ඇවිල්ලා ඇති. ඒ ඇඩ්‍රස් එක මොකක් වෙන්න ඇද්ද කියලා මට අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම මම තව කම්පියුටර් එකක් මේකට කනෙක්ට් කරගෙන ඉන්නවා. ඒක මොකක් වෙන්න ඇද්ද කියලා මට අනුමාන කරන්න පුළුවන් වෙන්න ඕන. මේ තව කම්පියුටර් එකක් කනෙක්ට් කරගෙන ඉන්නවා. ඒක මොකක් වෙන්න ඇද්ද කියලා මට අනුමාන කරන්න පුළුවන් වෙන්නත් ඕන. අපි කොහොමද ඒක කරන්නේ? මතක තියාගන්න ඕන ගේට්වේ එකේ IP ඇඩ්‍රස් එක තමයි 192.168.46.31 කියලා කියන්නේ. මේක මොන පන්තිය IP ලිපිනයක්ද? පැහැදිලිවම මේක C පන්තිය IP ලිපිනයක්. මේක ක්ලාස් C IP ලිපිනයක්. මම කොහොමද එහෙම කියන්නේ? පළවෙනියට තියෙන්නේ 192 හින්දා. ඒකම මේ අපි ගත්තු තොරතුරු වල තියෙනවා සබ්නෙට් මාස්ක් එක 255යි 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 බිඳුව කියලා.
සබ්නෙට් මාස්ක් එක 255 ඒවා 3.0 කියන්නේ බිට් කීයක එකක් කියලාද අපි ඉගෙන ගත්තේ? බිට් 24ක එකක් කියලා තමයි අපි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ මේ ක්ලාස් C නෙට්වර්ක් එක මෙන්න මේ වගේ එකක් කියලා අපි තේරුම් ගන්න ඕන. මේ ඇලයිරක් 24 කියලා දාපු ගමන් අපි තේරුම් ගන්න ඕන මේකෙන් කියවෙන්නේ number of subnet bit කියලා. සබ්නෙට් මාස්ක් එකේ බිට් ගාන කීයද කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. එවනම් ඇලයිරක් 24 කියන එක තමයි මේකෙන් කියවිලා තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕන. දැන් අපිට තියෙන ගැටලුව තමයි මේ පළවෙනි කම්පියුටර් එකට දෙවෙනි කම්පියුටර් එකට මේ තුන්වෙනි ෆෝන් එකට මොනවද IP ඇඩ්‍රස් යනවා ඇත්තේ. ඉතින් අපි ඒ ටික දැන් හදා ගන්න ඕන. කොහමද හදන්නේ? අපි ගාව තියෙනවා 192යි 168යි 46යි 31 කියලා IP ඇඩ්‍රස් එකක්. ඒක තමයි ගේට්වේ එකේ ඇඩ්‍රස් එක. ඒක තමයි ගේට්වේ එකේ ඇඩ්‍රස් එක. ඒ වගේම බිට් 24ක සබ්නෙට් මාස්ක් එකක් තියෙනවා. මම මේ දීලා තියෙන තොරතුරු පාවිච්චි කරලා හදාගන්න ඕන ඒවා ටිකක් තියෙනවා. මොනවද හදාගන්න ඕන? මම හදාගන්න ඕන මේ ලිපිනයෙන් මොකද්ද මගේ නෙට්වර්ක් ID එක? ජාල ලිපිනය මොකද්ද? නෙට්වර්ක් ID එක මොකද්ද? පළවෙනි IP ඇඩ්‍රස් එක මොකද්ද? ලාස්ට් IP එක මොකද්ද? කොච්චර සත්කාරක පරිගණක හයි කරන්න පුළුවන්ද? විකාශන ලිපිනය මොකද්ද? ඔන්න ඔය ටික මම හොයාගන්න ඕන මේ දීලා තියෙන 192යි 168යි 46යි 31 ඇලයිරක් 24න්. ඒ ඇලයිරක් 24යි කියන එක මම හදාගත්තේ මෙන්න මේ තොරතුරු දෙක පාවිච්චි කරලා හරි. දැන් මේ ටික අපි කොහොමද හදන්නේ? මම ඉස්සෙල්ලාම මම හදන විදිහ 192යි 168යි 46යි 31 කියන IP ඇඩ්‍රස් එක ද්විමයට පරිවර්තනය කරගන්න. එහෙනම් 1.1 බිඳුවයි 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 තිතක් 192යි 168 128යි 64යි 32යි 16යි 8යි 4යි 2යි 1යි ඔය තියෙන 168 128යි 160යි 8යි 168යි 46 128යි 64යි 32යි 32යි 16ක් වුණොත් 48 වෙනවනේ 32යි 8යි 40යි 4යි 2යි 1යි 31 128 64 32 16 8 4 2 1 31 මෙන්න මේක ලියා ගන්නවා. අපි ගාව තියෙන IP ඇඩ්‍රස් එක ලියා ගන්නවා. ඊට පස්සේ අපි දන්නවා අපි ගාව තියෙනවා 24 bit subnet mask එකක්. 255යි 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 බිඳුව. ඒකත් ලියා ගන්නවා බයිනරි වලින්. 1 1 1 1 1 1 1 1 එකයි 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 බිඳුවයි 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 බිඳුව මේ කීයද 24 bit mask එක 24 bit mask එක ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක් කරනවා මේ සංඛ්‍යා දෙක අර බිටු අනුසාරිත මෙහෙයුම් කියලා දෙයක් අපි බිට්වයිස් ඔපරේටර් කියලා දෙයක් ගැන කතා කරේ. ඔන්න ඔය බිට්වයිස් ඔපරේටර් පාවිච්චි කරලා බිට්වයිස් ඔපරේටර් කියන જાතිය පාවිච්චි කරලා මේ දෙක අපි සංසන්දනය කරනවා. මේ දෙක සංසන්දනය කරද්දී
දෙකම එක නම් එක වෙනවා නැත්තම් බිඳුව වෙනවා. දැන් බලන්න බිඳුවයි 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 බිඳුවයි. මෙතන බිඳුවයි එකයි 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 බිඳුවයි එකයි බිඳුවයි බිඳුව. බිඳුවයි 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 එකයි බිඳුවයි එකයි බිඳුවයි එක. බිඳුවයි 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 එකයි එක. මෙන්න මෙහෙම ඔයාට බිට්වයිස් ඔපරේටර් වලින් යම්කිසි සංඛ්‍යාවක් හැදෙනවා. මෙන්න මේක අපි හරව ගත්තොත් 10 පාදයට. මේක අපි හරව ගත්තොත් 10 පාදයට 192යි. ඊළඟ එකෙන් කියවෙන්නේ 168යි. ඊළඟ එකෙන් කියවෙන්නේ 46යි. ඊළඟ එකෙන් කියවෙන්නේ බිඳුව. මේක තමයි නෙට්වර්ක් ID එක කියලා කියන්නේ. එහෙනම් නෙට්වර්ක් ID එක හදාගන්න විදිහ ඔයාට දැන් පැහැදිලි ඇති. කොහොමද හදාගන්නේ? දීලා තියෙන IP ඇඩ්‍රස් එකකින් ඕනම IP ඇඩ්‍රස් එකකින් මේක කරන්න පුළුවන්. අර අපිට උඩ හම්බ වෙච්ච 203 IP එක දාලා කරත් කමක් නැහැ. යට හම්බ වෙච්ච 31 දාලා කරත් කමක් නැහැ. ඕනම IP ඇඩ්‍රස් එකකින් දීලා තියෙන සබ්නෙට් මාස්ක් එක බිට්වයිස් ඔපරේටර් එකක් විදිහට බිටු අනුසාරිත මෙහෙයුමක් විදිහට අපි කම්පෙයා කරනවා. කම්පෙයා කරාම එන උත්තරේ තමයි අපිට නෙට්වර්ක් ID එක විදිහට හදාගන්න පුළුවන් වෙන්නේ. අපි ඊළඟට පළවෙනි IP ඇඩ්‍රස් එක කොහොමද හදාගන්නේ කියලා බලමු. දැන් මතක ඇති ඔයාලට අපි IP ඇඩ්‍රස් පරාසය ගැන කතා කරනකොට C පන්තියේ කතා කරා 2 8 වෙනි බලය තරම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒකෙන් දෙකක් අඩු කරනවා කියලා. ඒ 2 8 වෙනි බලය තරම් ප්‍රමාණයෙන් දෙකක් අඩු කරන්නේ ඔක්කොම බිඳුව වෙන වෙලාව ටික තියෙනවනේ. 8 බිට් 8ක ඔක්කොම බිඳුව වෙන වෙලාව තියෙනවනේ. දැන් මේ අපිට ඇවිල්ලා තියෙන්නේ ඔක්කොම බිඳුව වෙන වෙලාව මෙතන. මේ ඔක්කොම බිඳුව වෙන වෙලාවට අපි කියන්නේ නෙට්වර්ක් ID එක කියලා. ඒක එතකොට කම්පියුටරයකට දාන එකක් නෙමෙයි. ජාලය හඳුනා ගන්න පාවිච්චි කරන ලිපිනයක්. ඒක අපි මේකෙන් අතාරිනවා. ඒ වගේම ඔක්කොම එක වෙන වෙලාව ඒකත් අපි මේකෙන් අතාරිනවා. ඒක තමයි බ්‍රෝඩ්කාස්ට් නැත්නම් විකාශන ලිපිනය කියලා කියන්නේ. ඒකත් මේකෙන් අතාරිනවා. ඒ තමයි මේ දෙක. එතකොට ඉතුරු ටික තමයි අපේ IP ලිපින පරාසය. මොකද්ද IP ලිපින පරාසය? එතකොට 0.0.0.0.0.0.0 එකේ ඉඳලා 1.1.1.1.1.1 බිඳුව වෙනකන් තියෙන මෙන්න මේ පරාසය තමයි අපි ලිපින වලට පාවිච්චි කරන්නේ. ඒකනේ ඍණ 2 උනේ. එතකොට මේ පරාසය තමයි අපි ගන්න. එහෙනම් පළවෙනි IP ලිපිනය කියලා කියන්නේ ෆස්ට් IP ඇඩ්‍රස් එක කියලා කියන්නේ මෙන්න මේකට එකක් එකතු කරාම එන උත්තරේ. මම ද්විමේ විදිහට බයිනරි විදිහටයි ඒක දාන්නේ. මේකට එකක් එකතු කරාම එන ඇඩ්‍රස් එක තමයි මොකේදද මේ නෙට්වර්ක් ID එකට එකක් එකතු කරාම එන ඇඩ්‍රස් එක තමයි අපි ගන්නෙ පළවෙනි IP ඇඩ්‍රස් එක විදිහට. එහෙනම් ඇඩ්‍රස් එක හැදෙනවා 1.1.0.0.0.0.0 තිතක් 1.1.1.1.0 තිතක් 0.1.1.1.1 තිතක් 0.0.0.0.1. එහෙනම් මොකද්ද ඒ ඇඩ්‍රස් එක? 192යි 168යි 46යි 1. එහෙනම් ෆස්ට් IP එක කියලා එකක් අපිට හැදෙනවා 192යි 168යි 46යි 1 කියලා. ඔන්න ඔහමයි අපි පළවෙනි IP ඇඩ්‍රස් එක හදාගන්නේ. දැන් අපි බලමු අන්තිම එක කොහොමද හදන්නේ කියලා. එහෙනම් අන්තිම එක මොකද්ද මේකේ? අන්තිම එක තමයි දැන් මේ අපි කතා කරන්නේ ලාස්ට් එක IP එක කොහොමද හදන්නේ කියලා. අන්තිම IP එක. ලාස්ට් IP එක හදන්න අපි පාවිච්චි කරන්නේ දැන් බලන්න අපේ අර පරාසය ඇතුලේ IP ඇඩ්‍රස් එක අපි මොකද්ද
අන්තිම එක කියලා ගත්තේ 1 බිංදුව. එහෙනම් මෙතනට එකතු කරනවා 1 බිංදුව කියන එක. දැන් එතකොට ඔයාගේ පිළිතුරට මෙතනට එනවනේ උත්තරයක් 1 බිංදුව කියලා. ඒ කියන්නේ ඔයාගේ අන්තිම ඇඩ්‍රස් එක වෙන්නේ 192යි 168යි 46යි 254. 192යි 168යි 46යි 254. අපේ සත්කාරක බිට් නැත්නම් හොස්ට් බිට් ගාන අපි මෙතනට දාගන්නවා. අන්තිම එක බිංදුව කරලා. මොකද ඔක්කොම එක වෙන එක අපි අතාරිනවනේ. ඒ ඔක්කොම එක වෙන එක තමයි 255 කියන්නේ. ඔක්කොම එක වුණොත් කොහොමද මේක අපි ලියන්නේ? ඔක්කොම එක වුණොත් මේක කොහොමද ලියන්නේ? 1 බිංදුවයි 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 බිංදුව 1 බිංදුවයි 1 බිංදුවයි 1 බිංදුවයි බිංදුවයි බිංදුව බිංදුවයි බිංදුවයි 1 බිංදුවයි 1 බිංදුව 1 මේක තමයි අපි කියන්නේ විකාශන ලිපිනය නැත්තම් බ්‍රෝඩ්කාස්ට් ID එක කියලා. එතකොට 192යි 168යි 46යි 255 කියන්නේ 192යි 168යි 46යි 255 කියන්නේ බ්‍රෝඩ්කාස්ට් ID එක. කොච්චරක් හොස්ට් හයි කරන්න පුළුවන්ද කියන එක අපි දැනටමත් හදාගෙන ඉවරයි. හොස්ට් හයි කරන්න පුළුවන් අපිට 2 වෙනි බලය ඍණ 2 ඒ කියන්නේ 254ක් කම්පියුටර් හයි කරන්න පුළුවන්. එහෙම බැලුවාම මේ අපිට දැන් යම්කිසි ලිපින පරාසයක් තියෙනවා අපේ ජාලයට පවරන්න. දැන් අපිට ඕන උනේ අනික් කම්පියුටර් වලට මොනවද අපි දාන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ අන්තිම ඔක්ටට් එකේ එකේ ඉඳලා 254 වෙනකන් තියෙන ලිපින 1 2 3 4 5 6 7 8 9 10 ඔය විදිහට 254 වෙනකන් තියෙන ලිපින අපේ ජාලයට පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් මේ වෙනකොටත් පවර්ලා දීලා තියෙනවා 31 කියන එක ගේට්වේ එකට. 203 කියන එක මගේ ලැප්ටොප් එකට. එහෙනම් අනික් ඒවා මොනව වෙන්න පුළුවන්ද? 31ත් නැතුව 203ත් නැතුව 1ත් 254ත් අතර තියෙන අනික් සංඛ්‍යා තමයි මෙතනට එන්නේ. එහෙනම් පළවෙනි එක්කෙනාගේ IP ලිපිනය 192යි 168යි 46යි 200 කිව්වට වැරද්දක් නැහැ. ඒක 200 වෙන්නත් පුළුවන් 201 වෙන්නත් පුළුවන් 202 වෙන්නත් පුළුවන් හැබැයි 203 වෙන්න බෑ 31 වෙන්නත් බෑ. දෙවෙනි එකේ ලිපිනය 31 වෙන්නත් බෑ 200 වෙන්නත් බෑ 203 වෙන්නත් බෑ. එහෙනම් 192යි 168යි 46යි 115 කිව්වොත් එහෙම වෙන්න පුළුවන්. තුන්වෙනි එකේ ලිපිනය 31 වෙන්නත් බෑ 200 වෙන්නත් බෑ 115 වෙන්නත් බෑ 203 වෙන්නත් බෑ. එහෙනම් එයා 192යි 168යි 46යි 3 වෙන්න පුළුවන්. දැන් IP address මෙහෙම පිළිවෙලකට එන්නේ නැද්ද? නෑ IP address එහෙම පිළිවෙලකට එන්නේ නෑ හේතුව මේ IP පවරන්නේ කවුද? මගේ මෙන්න මේ ගේට්වේ එක ඇතුලේ තියෙනවා DHCP කියලා සේවාදායකයක්. Dynamic Host Configuration Protocol එකක්. මේ ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරන්නේ ජාලයකට සම්බන්ධ වෙන හැම පරිගණකයකටම ගතිකව ඩයිනමිකලි IP address එකක් නිර්මාණය කරලා දෙන්න. එතකොට එයාගේ IP pool එක යටතේ තියෙනවා නම් එකේ සිට එකේ නෙමෙයි අපි හිතමුකෝ එකේ සිට 254 දක්වා IP ලිපින ගතිකව පවරන්න කියලා DHCP සේවාදායකය මොකද කරන්නේ? ඒක එතකොට මේක ඇතුලේ තියෙන එකක්. මේ රවුටර් එකේ හරි මොබයිල් හොට්ස්පොට් එකේ හරි මොකේ හරි ඇතුලේ තියෙන්නේ මේක. එතකොට එයා මොකද කරන්නේ? IP ලිපින පවර්ලා දෙනවා. රයිට්. 31 මගේ එක කියලා එයා වෙන් කරගන්නවා. 200 උඹේ එක කියලා වෙන් කරගන්නවා. 115 මෙන්න අනිකාගේ කියලා වෙන් කරගන්නවා. 203 මෙන්න අනිකාගේ කියලා වෙන් කරගන්නවා. 3 අනිකාගේ කියලා වෙන් කරගන්නවා. මේ විදිහට IP ලිපින ගතිකව වෙන් කරලා දෙනවා. ගතිකව වෙන් කරන හින්දා තමයි අහඹු විදිහට IP ලිපින පවරන්නේ.
එතකොට සාමාන්‍ය පරිගණක ජාලයක් අපි පාවිච්චි කරන ගතිකව IP ලිපින පවර ගන්නවා මෙන්න මේ කියන ආකාරයට. එතකොට මේ IP ලිපින අනුමාන කිරීමක් කරන්න තමයි අපි අර ගණනය කිරීම ටික කරේ. ඊළඟට මම කියලා දෙන්න යන්නේ මොකද්ද මේ බ්‍රෝඩ්කාස්ට් IP එකක් කියලා කියන්නේ. නැත්නම් අපි කියනවා බ්‍රෝඩ්කාස්ට් IP එක විකාශන ලිපිනේ. ඒතර ඔයාලට පේනවා ඇති මේ ලිපින පරාසය ඇතුලේ මේ අපි කතා කරපු රේන්ජ් එකේ අන්තිම ඇඩ්‍රස් එකට තමයි අපි බ්‍රෝඩ්කාස්ට් IP ඇඩ්‍රස් එක කියලා කියන්නේ. හරි ලිපින පරාසය ඇතුලේ අන්තිම ඇඩ්‍රස් එක තමයි බ්‍රෝඩ්කාස්ට් උනේ. අන්තිම එක. ඒ කියන්නේ සත්කාරක හොස්ට් එකේ බිට් ටික ඔක්කොම එක වෙච්ච වෙලාව. හොස්ට් එකේ බිට් ටික ඔක්කොම බිඳුව වෙච්ච වෙලාව අපි ඉගෙන ගත්ත ඔයාලට මතක ඇති මෙන්න මෙතන network ID එක කියලා. හොස්ට් එකේ පළවෙනි එක පළවෙනි පරිගණකයේ ලිපිනය, හොස්ට් එකේ අන්තිම එක මෙන්න මේක ඒ අවසාන පරිගණකයේ ලිපිනය. ඔක්කොම බිට් ටික එක වෙන වෙලාව අපි ඒක තමයි බ්‍රෝඩ්කාස්ට් IP එක කියලා හඳුනගත්තේ. සාමාන්‍යයෙන් මේ බ්‍රෝඩ්කාස්ට් IP එකක් පාවිච්චි කරන්නේ මොකටද? සාමාන්‍යයෙන් මේ බ්‍රෝඩ්කාස්ට් IP එකක් පාවිච්චි කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි සිංහලෙන් කිව්වොත් බ්‍රෝඩ්කාස්ට් IP එකක අරමුණ තමයි මොකක් හරි අපි නිර්මාණය කරපු උපජාලයකට සබ්නෙට් එකකට තොරතුරු යවන්න ඉඩ දෙන එක. කියන්නේ සමස්ත ජාලය අඳුර ගන්නවා. ඒක සාමාන්‍යයෙන් IP ලිපිනයක්ම තමයි. අපි ඔක සාමාන්‍යයෙන් කියන්නේ broadcast IP target all system on a specific subnet network instead of single host. එක කම්පියුටර් එකකින් අඳුර ගන්නවට වඩා එක හොස්ට් කෙනෙක්ගෙන් අඳුර ගන්නවට වඩා තොරතුරු sannivedanaya කරන විදිහ සමස්ත ජාලයෙන්ම මේ ක්‍රමය අඳුර ගන්න පාවිච්චි කරන ක්‍රමයක් විදිහට තමයි බ්‍රෝඩ්කාස්ට් IP එක ගැන අපි කතා කරන්නේ. එතකොට බ්‍රෝඩ්කාස්ට් IP එක නිර්මාණය වෙන්නේ කොහොමද? අන්තිම ලිපිනයේ. බ්‍රෝඩ්කාස්ට් IP එක නිර්මාණය වෙන්නේ අන්තිම ලිපිනයේ. ඒ ලිපින පරාසය ඇතුලේ අන්තිම ඇඩ්‍රස් එක බ්‍රෝඩ්කාස්ට් ඇඩ්‍රස් එක කියලා අඳුර ගන්න.